අයිබෝන් නමේ ශ්‍රේණියේ දුවදරුවන්ට මම WhatsApp group එකට දාලා තිබුණා හරිත සංකල්පය පිළිබඳ මූලික හැඳින්වීමක් මම ප්‍රශ්නාවලියක් විදිහට ඒක දීලා තිබුණේ. ඒකේ දෙවැනි කොටස අද මම වීඩියෝවක් විදිහට ඔයගොල්ලන්ට ඉදිරිපත් කරනවා. ඒ නිසා මෙතෙන්දී දැන් මේ ක්‍රමය අපිට මොන කාලයක් ක්‍රියාත්මක කරන්න වෙයිද කියලා දන්නේ නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ නැවත පන්තියට ආවට පස්සේ මේ හැම කොටසක්ම මම ඊටාම සවිස්තරාත්මකව ඔයගොල්ලන්ට විස්තර කරනවා, ඒ වගේම පැහැදිලි කරනවා. එතකොට අපි හරිත සංකල්පය පිළිබඳ තමයි කතා කර හිටියේ. එතකොට හරිත සංකල්පය කියලා කියන්නේ පෘථුවියේ ස්වාභාවික පරිසරයට හානි නොවන ලෙස හෝ අවම හානියක් වන ලෙස භාණ්ඩ හා සේවා පවත්වාගෙන යාමේදී අවශ්‍ය මාර්ගෝපදේශනය සහ ප්‍රතිපත්ති අනුගමනය කිරීම තමයි හරිත සංකල්පය කියලා කියන්නේ. එතකොට මේ හරිත සංකල්පය ක්‍රියාත්මක වුණේ අද ඊයේ නෙමෙයි. හරිත සංකල්පය ඇත්තටම අපේ ආදිමුතුන් මිත්තන් සියලු කටයුතු වැඩ කටයුතු කිරීමේදී මේ හරිත සංකල්පය නොදැන ක්‍රියාවට නැගුවා. ඒකෙන් තමයි අපේ පරිසරය හුඟක් දුරට ආරක්ෂා වෙලා තිබුණේ. අද ගත්තම මේක හුඟක් ඒ ජනගහනය වැඩිවීමත් නවීන විද්‍යාවේ දියුණුවත් මිනිස්සුන්ගේ තියෙන තරඟකාරී බව නිසා මේ හරිත සංකල්පය කියන මේ ආදිමුතුන් මිත්තන් පවත්වාගෙන ආපු මේ ක්‍රියාමාර්ග අද ක්‍රියාවට නගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒ නිසා අපිට මේ පාඩමට අවශ්‍ය විදිහට මේ හරිත සංකල්පය කියන්නේ මොකක්ද කියන එක ඔයගොල්ලන්ට අවබෝධ වෙන්න ඇති. එතකොට මේ පරිසරයට හානි නොවන හෝ අවම හානියක් වන ලෙස භාණ්ඩ හා සේවා පවත්වාගෙන යෑමේදී අවශ්‍ය මාර්ගෝපදේශන සහ ප්‍රතිපත්ති අනුගමනය කිරීම තමයි මේ හරිත සංකල්පය කියලා කියන්නේ. එතකොට ඇත්තටම හරිත සංකල්පය කියව ගමන් අපේ ඔළුවට නැගෙන්නේ හරිත ලෝකයක්, නැත්නම් කොළ පැහැති භූමියක්. දැන් ඒකම නෙමෙයි මෙතන අරමුණ. දැන් හරිත සංකල්පයේදී ඉතා වැදගත් වෙනවා මේ පරිසරයේ තියෙන මේ ස්වාභාවික පරිසරය හැකිතාක ආරක්ෂා කරගන්න. ඒ වගේම හරිතාගාර වායු විමෝචනය. දැන් හරිතාගාර වායු කියලා කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා හරිතාගාර ආචරණය කියලා කියන්නේ ආදි පෘථුවියේ බිහිවීමත් එක්ක මිනිස්සුන්ට මේ කියන්නේ මිනිස්සුන්ට නෙමෙයි කිසිම ජීවියෙක් මේ ලෝකේ බිහි වෙන්නට පෙර පෘථුවියේ මේ හරිතාගාර වායු තිබිලා නැහැ. ඒ නිසා දහවල් කාලේදී අධික ලෙස පෘථුවිය උණුසුම් වෙනවා. ඒ සූර්ය තාපය බිඳක්වත් රැඳෙන්නේ නැතුව නැවත පරාවර්තනය වෙලා පිට වෙලා යෑම නිසා රාත්‍රී කාලේදී අධික සීතලක් ඇති වෙනවා. මෙන්න මේකට පිළියමක් වශයෙන් තමයි ඉහළ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, ජල වාෂ්ප, නයිට්‍රජන් ඩයොක්සයිඩ් වගේ වායු ස්තරයන් තැන්පත් වෙලා අපි වට වුණා වායු ගෝලයකට. ඒ කියන්නේ මේ හරිතාගාර වායු ස්තරයකට අපි වට වුණා. හරියට අර හරිතාගාරයක් තුල වගා කරනවා වගේ ඔයගොල්ලෝ දැකලා ඇති වීදුරු වලින් ආවරණය කරපු ආවරණයක් තුල යම් යම් භෝග වගා කරනවා. අපිට ඒ තුල ගාක් දේවල් පාලනය කරන්න පුළුවන්. අන්න ඒ වගේ ඉහළ වායු ගෝලයේ මේ වගේ හරිතාගාර වායු ස්තරයක් ගොඩනැගීම නිසා පෘථුවියට පැමිණෙන සූර්ය විකිරණ වලින් කොටසක් මේ හරිතාගාර වායු ස්තරය මගින් මේ ලබා ගැනීම නිසා රාත්‍රී කාලයේදී සූර්යයා නැති වෙලාවට අපිට සූර්යාලෝකය නැති වෙලාවට පෘථුවිය උණුසුම ආරක්ෂා වුණා. දැන් අද වෙලා තියෙන්නේ මේ හරිතාගාර වායු ස්තරයේ ඝනකම වැඩි. ඒ කියන්නේ අසීමිත ලෙස ෆොසිල ඉන්ධන දහනය කිරීම නිසා, වන විනාශය නිසා වායුගෝලයේ හරිතාගාර වායු ප්‍රමාණය හුඟක් වැඩි වෙලා තියෙනවා. ඒතර හරිතාගාර වායු විදියට ක්‍රියා කරන්නේ පුතේ ප්‍රධාන වශයෙන්ම කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ්. ඒතර ඉන්ධන ෆොසිල ඉන්ධන දහනයේදී විශාල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පරිසරයට එකතු වෙනවා. ඒ වගේම ඉන්ධන දහනයේදී නයිට්‍රජන් ඩයොක්සයිඩ් උත් පරිසරයට එකතු වෙනවා. හේතුව තමයි ඒ ඉන්ධන දහනයේදී වායුගෝලයේ තියෙන නයිට්‍රජන් උත් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා වෙලා නයිට්‍රජන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. ඒතර මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් වගේ මේ වායු වර්ග නිසා
පෘථුවියේ උණුසුම ඉහළ ගිහිල්ලා තියෙනවා. අපි මෙන්න මේ වායුන්ට කියනවා හරිතාගාර වායු කියලා. එතකොට මේ හරිත සංකල්පයේදී කොළ පැහැති ලෝකයක් වගේම හරිතාගාර වායු විමෝචනය අවම වන ලෙස සියලුම ක්‍රියාමාර්ග අපි අනුගමනය කරන්න ඕන. අපි එදා ටියුට් එකෙන් කතා කරේ ඔයගොල්ලොන්ට මේ හරිත සංකල්පයට අනුව සිදු කරන කෘෂිකර්මාන්තය පිළිබඳ. මේ හරිත සංකල්පයට අනුව සිදු කරන කෘෂිකර්මාන්තයේදී අපි ප්‍රධාන ක්‍රියාමාර්ග කීපයක් අනුගමනය කළා. කාබනික ගොවිතැන, පලිබෝධ පාලනය සඳහා සම්ප්‍රදායික ක්‍රම භාවිත කිරීම, ජල කළමනාකරණය, භූමි කළමනාකරණය, ඒ වගේම ඵලදායි භෝග වගා කිරීම කියන එක. මෙන්න මේ යටතේ අපිට අද ඉතිරි වෙලා තියෙන්නේ මෙන්න මේ කෘෂිකර්මාන්තයේදී හරිත සංකල්පයට අනුව සිදු කරන කෘෂිකර්මාන්තයේදී හරිත සංකල්පයට අනුව සිදු කරන කෘෂිකර්මාන්තයේදී අපිට අද කතා කරන්න තියෙන්නේ මේ භූමි කළමනාකරණය පිළිබඳව. ඒතර මේ භූමි කළමනාකරණයේදී මොනවද අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග? මම ප්‍රශ්නයක් අහුවොත් ඕගොල්ලොන්ගෙන් හරිත සංකල්පයට අනුව කෘෂිකර්මාන්තයේ සිදු කිරීමේදී භූමි කළමනාකරණය ප්‍රධාන අංගයක් වේ. භූමි කළමනාකරණය යන කුමක්ද? ඒතර පුතේ භූමි කළමනාකරණය කියලා කියන්නේ භූමි සම්පත භාවිතය සහ ඒ සංවර්ධනය කළමනාකරණය කිරීම. කියන්නේ මේ භූමි කළමනාකරණය කියලා කියන්නේ භූමිය භාවිත කරන්නේ නැතුව ඉන්න එක නෙමෙයි. අපි දන්නවා කෘෂිකර්මාන්තය සඳහා අපිට වනාන්තර එලි කරලා වගා කරන්න සිද්ධ වෙනවා. ඒතර ආදිමුතුන් මිත්තන් මේ භූමි කළමනාකරණය ඉතා හොඳින් සිදු කරා. නමුත් අද ජනගහනය වැඩිවීමත් එක්ක අපිට වගා කරන භූමි ප්‍රමාණය වැඩි කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් වගා කරන භූමි ප්‍රමාණය වැඩි කරනවා කියන්නේ වනවැස්ම ඉවත් වෙනවා. ඒතර ඒක හරිත සංකල්පයට පටහැනි. ඒ නිසා මෙන්න මේ භූමිය භාවිත කිරීමෙන් සහ ඒ භූමියේ සංවර්ධනය කිරීම. ඒ කියන්නේ අපි වගා කටයුතු සඳහා භාවිත කරන භූමිය වගා කටයුතු සඳහා භාවිත කරමින් ඒ භූමිය සංවර්ධනය කිරීම. අන්න ඒ සඳහා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. බලමු මොනවද කියලා. එතකොට භූමි සම්පත භාවිතයට සහ ඒ සංවර්ධනය කළමනාකරණය කිරීම තමයි භූමි කළමනාකරණය කියලා කියන්නේ. එතකොට කෘෂිකාර්මික භූමියක් කළමනාකරණය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග. මෙන්න මේ ක්‍රියාමාර්ග දැන් කෘෂිකාර්මික භූමියක් කළමනාකරණයේදී අනුගමනය කරන ක්‍රියාමාර්ග. දැන් ඔයගොල්ලෝ දන්නවා අපි වගා කටයුතු සිදු කිරීමේදී පුළුවන් තරම් ඒ භූමිය සංවර්ධනය කරන්න නම් පස සංවර්ධනය කරන්න නම් පුළුවන් තරම් මේ පාංශු කාදනය අවම කරගන්න ඕන. එහෙමනම් මේ කෘෂිකාර්මික භූමියක් කළමනාකරණයේදී මෙන්න මේ ක්‍රියාමාර්ග අපි විසින් අනුගමනය කර යුතුයි. ඔයගොල්ලෝ මෙතෙන්දී පෙළපොතත් අවුල් කරගන්න. දැන් ඔයගොල්ලෝ ළඟ හිටියනම් මට ඉතා හොඳින් මේවා පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඒ නිසා පෙළපොතත් අවුල් කරගෙන බලන්න. බෑවුම් ප්‍රදේශ සංරක්ෂණය සඳහා පාංශු කාදනය අවම කිරීමට ක්‍රියාමාර්ග ගැනීම. ඔයගොල්ලෝ දන්නවා දැන් බෑවුම් සහිත බිම්වල පාංශු කාදන වේගය හුඟක් වැඩි. මොකද කෘෂිකර්මාන්තය සඳහා බෑවුම් සහිත භූමිත් භාවිත කරනවා. තනිතලා භූමිත් භාවිත කරනවා. හැම භූමියකම අපි මේ භූමි කළමනාකරණයේදී පස සංවර්ධනය කරන්න නම් භූමිය සංවර්ධනය කරන්න නම් වගා කරන ගමන් ඒ භූමියේ සිදුවන එම්තම් පාංශු කාදනය අවම කිරීමට ක්‍රියාමාර්ග ගන්නවා. අනිත් එක තමයි අපි දන්නවා කඳුකර ප්‍රදේශවල දැන් මේ වෙනකොට ඔයගොල්ලෝ දන්නවා නුවර මහා නුවර සමහර ප්‍රදේශවල භූචලනයන් සිදු වෙනවා. මේ භූචලනයන් සිදුවීමට හේතු විදියට ගන්නෙ කියන්නේ ඒ ප්‍රදේශවල තියෙන හුණුගල් ස්තර තුලට වැසි ජලය කාන්දු වෙලා මේ හුණුගල් ස්තර කාදනය වීම නිසා හිඩැස් නිර්මාණය වෙන පොළොව අභ්‍යන්තරේ. අනේ ඒ මගින් ඇතිවන චලනයන් විදිහට තමයි සලකන්නේ මේ භූගර්භ විද්‍යාඥයින්. ඒ නිසා කඳුකර ප්‍රදේශ වගා කටයුතු සඳහා භාවිත කිරීමේදී ඊටාම සැලකිලිමත් වෙනවා.
පුළුවන් තරම් ඒකේ තියෙන ස්වාභාවික වෘක්ෂලතාදී ආරක්ෂා කරගන්න. එනම් මෙන්න කෘෂිකාර්මික භූමියක් කළමනාකරණය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග. බෑවුම් ප්‍රදේශ සංරක්ෂණය සඳහා පාංශු කාර්දනය අවම කිරීමට ක්‍රියාමාර්ග ගැනීම. කන්දුකර ප්‍රදේශ වගාකටයුතු සඳහා යොදා නොගෙන ඒවායේ වනාන්තර ආරක්ෂා කිරීමට කටයුතු කිරීම. එහෙම නැති වුණොත් වෙන්නේ උඟක් ඔය නායයන් වගේ තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ජල පෝෂක ප්‍රදේශ වගාකටයුතු සඳහා යොදා නොගැනීම. මොනවද පුතේ මේ ජල පෝෂක ප්‍රදේශ කියලා කියන්නේ? ඔයගොල්ලෝ දන්නවා අපේ ලංකාවේ හුඟක් මේ ගංගාවල් හැම ගංගාවක්ම ආරම්භ වෙන්නේ කන්දක් ආශ්‍රිතව. ඒ කන්ද ආශ්‍රිතව තමයි මේ ජල පෝෂක ප්‍රදේශ දියුල්පත් තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා වැසි කාලෙදි ගංගා උතුරා ගලනවා. පායන කාලෙදි ඒ ගංගාවලට ඒ තරම් ජල සැපයුම අඩුයි. අන්නේ වහින්නේ නැති කාලෙට ජලය සපයන්නේ මේ ජල පෝෂක ප්‍රදේශවල. නිසා මේ ජල පෝෂක ප්‍රදේශ වගා කටයුතු සඳහා කිසිසේත් යොදා ගැනීම නොකළ යුතුයි. වගා භූමි තුල අතුරු භෝග වගා කිරීම වගින් භූමියෙන් උපරිම ප්‍රයෝජන ගැනීම. දැන් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය අපි මේ මොකක් හරි පොල් වත්තකට එහෙම ගියොත් ඒ පොල් වත්තේ ගම්මිරිස් වගා කරලා තියෙනවා. කුරුඳු වගා කරලා තියෙනවා. ඒතර පොල් වලට අමතරව ගම්මිරිස් කුරුඳු වගේ දේවල් වගා කරලා තියෙනවා. ඒ වගේම රබර් වගා බිමක ඒ වගේම මේ වගා කරලා තියෙනවා කුරුඳු ඒ වගේම ගම්මිරිස්. අනේ වගේ මේ අතුරු භෝග වගා කිරීම මගින් භූමියෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. මොකද එහෙම නැති වුණොත් වෙන්නේ පොල් හිටවන්න වෙනම භූමියකුත් කුරුඳු හිටවන්න වෙනම භූමියකුත් මේ ගම්මිරිස් හිටවන්න වෙනම භූමියකුත් වැය වෙනවා. ඒතකොට මේ භූමි කළමනාකරණයේදී භූමිය සංවර්ධනය කිරීම සඳහා අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තමයි මම ඔය කිව්වේ. ඊළඟ ප්‍රශ්නේ මම ප්‍රශ්න විදියට මේවා ඔයගොල්ලෝ ඉදිරිපත් කරන්න බලන්න. කෘෂිකාර්මික භූමියක පාංශු සාධකවල ගුණාත්මක බව ඉහළ මට්ටමක පවත්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග. කෘෂිකාර්මික භූමියක පාංශු සාධකවල ගුණාත්මක බව ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග එකක් තමයි කෘෂිකර්මාන්තයට සුදුසු පාංශු වයනයක් ඇතිවීම. සුදුසු පාංශු වයනයක් ඇතිවීම. වයනය කියන්නේ පසේ රළු සිනිඳු බව. ඒ කියන්නේ කෘෂිකර්මාන්තයට සුදුසු පාංශු වයනයක් ඇති කිරීම. ජලය සහ වාතය හොඳින් රඳා පවතිනසේ පාංශු ව්‍යුහය වැඩි දියුණු කිරීම. ඇත්තට මේ පාංශු වාතය සහ පාංශු ජලය රඳා පවතින විදියට පසේ ව්‍යුහය වැඩි දියුණු කිරීම කරන්න පුළුවන්. හැකිතාක් කාබනික පොහොර භාවිත කිරීම. කාබනික පොහොර භාවිත කරාම පසේ තෙතමනය ආරක්ෂා වෙනවා. ඒ වගේ පසේ වාතය හොඳින් පස වාතනය වෙනවා. ඊළඟ තමයි භූමිය තුල යහපත් ජල වහන පද්ධතියක් සකස් කිරීම. දැන් සමහර වෙලාවට අපි ඇල මාර්ග වලින් ජලය අරගෙන වගාවන්ට අතිරික්ත විදියටත් ජලය සමහරට යොදනවා. ඒකෙනුත් පාංශු කාදනයක සිදු වෙනවා. සමහරට පසේ තියෙන පෝෂක හොදාගෙන යෑමකුත් සිදු වෙනවා. නමුත් ඒ සුදුසු ජල වහන පද්ධතියක් අපි මෙතෙන්දී අනුගමනය කරන්න ඕන. අර කලින් කතා කරපු ජල කළමනාකරණයේදී භාවිත කරා වගේ මේ අර බින්දු ක්‍රමය වගේ ක්‍රම. ඒ කියන්නේ මූල පද්ධතියට පවණක් ජලය ලැබෙන විදියට ජලය දුන්නම පසේ ගුණාත්මක බවත් ආරක්ෂා වෙනවා. ඒ වගේම කාබනික පොහොර යෙදීම වගේම පසේ ගුණාත්මක බව ඉහළ නැංවීම. ඒ වගේම භූමියේ ඒ ස්ථානවලට සුදුසු භෝග වගා කිරීම. ඊළඟට මේ හරිත සංකල්පයට අනුව භාවිත කළ හැකි ඵලදායි වගා ක්‍රම. දැන් මේ භූමි කළමනා මේ කෘෂිකර්මාන්තයේදී භාවිත කරන තවත් ඉතා වැදගත් ක්‍රියාමාර්ගයක් තමයි මේ ඵලදායි වගා ක්‍රම. මොනවද මේ ඵලදායි වගා ක්‍රම? අපේ ආදිමුතුන් මිත්තන් මේවයින් කීපයක් භාවිත කරා. ඒ කියන්නේ හරිත සංකල්පයට අනුව භාවිත කරන්න පුළුවන් වගා ක්‍රම ආදිමුතුන් මිත්තන් භාවිත කරා. 아무තු දෙයක් නෙමෙයි. එකක් තමයි මිශ්‍ර භෝග වගා කිරීම. අපි කලිනුත් කතා කරා එකම භූමියේ විවිධ භෝග වර්ග වගා කිරීම. හොඳම උදාහරණය තමයි අපේ ආදිමුතුන් මිත්තන් භාවිත කරපු හේංගොවිතැන. හේංගොවිතැනේ වට්ටක්කා, වම්බොටු, වැටකොළු, මිරිස් ඔය හැම භෝගයක්ම ඒ වගේම මොනවද අර පත්තක්කා කියන එක, කැකිරි මේ හැම භෝගයක්ම එකම භූමිය තුල වගා කරනවා. ඒතර මිශ්‍ර භෝග වගා කිරීම. අනිත් එක තමයි ශස්‍ය මාරුව එහෙම නැත්නම් අපි කියන භෝග මාරුව කියලා. දැන් ඇත්තටම පස
භූමිය කළමනාකරණයේදී භූමියේ තියෙන පෝෂක පිළිබඳ අපි සැලකිලිමත් වෙන්න ඕන. මේ භෝග මාරුව හේවත් ශස්‍ය මාරුව කියන්නේ පුතේ එක වගා වාරයකදී එක භෝගයක් වගා කරනවා. ඊට පස්සේ ඊළඟ වගා වාරයේදී වෙනත් භෝගයක් වගා කරනවා. මොකක්ද ඒකේ තියෙන වැදගත්කම? දැන් සමහර භෝග එම පසෙන් විශාල khනිජ ලවණ ප්‍රමාණයක් උරා ගන්නවා ඒ භෝගයට අවශ්‍ය කරන. හැබැයි වෙනත් භෝගයක් එම khනිජ ලවණම නෙමෙයි උරා ගන්නෙ ඊට වඩා වෙනස් khනිජ ලවණ. ඒ නිසා එකම භෝගයක් දිගින් දිගටම භූමියක වගා කරොත් වෙන්නේ ඒ වගා භූමියේ නිශ්චිත khනිජ ලවණ ප්‍රමාණයක් හිස් වෙලා යනවා. භෝග මාරුව හේවත් ශස්‍ය මාරුව සිදු කිරීමේදී වෙනත් භෝගයක් ඊළඟ වගා වාරයේදී වගා කරාම අර මුල් භෝගය වැඩිපුර උරාගත්ත khනිජ ලවණ වර්ගයේ නෙමෙයි ඊළඟ භෝගය ලබා ගන්න වෙනත් කන. ඒ නිසා එතෙන්දී භූමියේ සංවර්ධනය වීමක් සිදු වෙනවා. ඒතර ওই ක්‍රම දෙකම අපේ ආදිමුතුන් මිත්තන් භාවිත කරා මේ මොකද හරිත සංකල්පයට අනුව භාවිත කරයි ඵලදායි වගා ක්‍රම දෙකක් විදියට. ඒක අදටත් භාවිතා කරනවා. අනිත් එක තමයි ජෛව තාක්ෂණය මගින් වැඩි දියුණු කරන ලද භෝග වගා. දැන් පෙළපොත හරවල බැලුවොත් ඔයගොල්ලෝ පේනවා ජෛව තාක්ෂණයේ භාවිතයෙන් වැඩි දියුණු කරන ලද භෝග වගා කිරීම. උදාහරණ විදිහට ගත්තොත් දෙමුහුම් කිරීම මගින් ගුණාත්මක භාවයෙන් වැඩි ජීවී ප්‍රභේද නිපදවා ගැනීම. ඒ කියන්නේ ගුණාත්මක භාව වැඩි භෝග වර්ග නිපදවා ගන්න පුළුවන්. ඒ වගේම දෙමුහුම් කිරීම මගින් පුළුවන් වැඩි අස්වැන්නක් ලබා දෙන ඒ වගේම විශාල ඵල සහිත භෝග නිපදවා ගන්න පුළුවන්. ඒක එතකොට මේ ජෛව තාක්ෂණයේ භාවිතයෙන් වැඩි දියුණු කරන ලද භෝග වගා කිරීම අපිට ගන්න පුළුවන් ඵලදායී වගා ක්‍රමයක් විදියට. අනිත් එක තමයි පලිබෝධයන් සඳහා ප්‍රතිරෝධී වී ප්‍රභේද නිපදවලා තියෙනවා කෘෂි විද්‍යාඥයින් විසින්. ඒ වගේම විටමින් A අඩංගු රන් සහල් නිපදවීම වැඩි අස්වැන්නක් ලබා දෙන භෝග ප්‍රභේද නිපදවීම. ඇතරම මේ ඥාන තාක්ෂණය භාවිත කරලා ඒ කියන්නේ ජෛව තාක්ෂණය වගේම ඥාන තාක්ෂණය සමහර ඥාන වැඩි අස්වැන්නක් ලබා දෙන්න පුළුවන් ඥාන සමහර භෝගවල දිනවා. ඒ ඥාන අරගෙන අපිට පුළුවන් වැඩි දියුණු කරන ලද භෝග නිපදව ගන්න වැඩි අස්වැන්නක් ලබා ගන්න. එතකොට එතෙන්දී අර භූමිය ඒ කුඩා භූමියක අපිට පුළුවන් විශාල අස්වැන්නක් ලබා ගන්න පුළුවන් විදිහට භෝග වගා කරන්න. ඒකෙන් අපේ වනවැස්ම අපිට ආරක්ෂා කරගන්න පුළුවන්. නැවත මම මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා. හරිත සංකල්පයට අනුව භාවිත කළ හැකි ඵලදායි වගා ක්‍රම. හරිත සංකල්පයට අනුව භාවිත කළ හැකි ඵලදායි වගා ක්‍රම. මිශ්‍ර භෝග වගා කිරීම, භෝග මාරුව හේවත් ශස්‍ය මාරුව, ජෛව තාක්ෂණය මගින් ගුණාත්මක භවෙන් ඉහළ භෝග වගා කිරීම. නැත්නම් වැඩි දියුණු කරන ලද භෝග වගා. ජෛව තාක්ෂණය භාවිතයෙන් වැඩි දියුණු කරන ලද භෝග වගා. එතකොට මේ මෙන්න මේ තිරසාර වූ කෘෂිකාර්මික භූමි කළමනාකරණය තුළින් අත්පත් කරගත හැකි වාසි ගැන අහලා තියෙනවා. ඒ පිළිබඳ අවධානය යොමු කරන්න ඕගොල්ලෝ පෙළපොතත් අවුල් කරගෙන මේ තිරසාර වූ කෘෂිකාර්මික භූමි කළමනාකරණය. ඒ කියන්නේ මේ හරිත සංකල්පයේ තිරසාර වූ මේ කෘෂිකර්මාන්තය කියන්නේ මේ හරිත සංකල්පයට අනුව කෘෂිකර්මාන්තය සිදු කිරීමේදී භූමි කළමනාකරණය තුළින් අත්පත් කරගත හැකි වාසි මොනවද කියලා අහලා තියෙනවා. අවධානය යොමු කරන්න. පරිසරයට සිදුවන හානිය අවම වීම. ඒතර මොකද වන විනාශය අවම වෙනවා. නිෂ්පාදන ඵලදායීතාව වැඩි දියුණු වීම, ස්වාභාවික සම්පත්වල පසේ සහ ජලයේ ගුණාත්මක බව ඉහළ නැංවීම, ආපදා අවම වීම, නිෂ්පාදන අවදානම අඩු වීම. ඒතකොට දැන් අස්වැන්න ලැබේද නොලැබේද කියලා මේ අවදානමක ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට පසු අස්වනු තාක්ෂණය ලෙස හඳුන්වන්නේ කුමක්ද කියලා. ඊළඟ ප්‍රශ්නේ පසු අස්වනු තාක්ෂණය යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? ඒ කියන්නේ පසු අස්වනු තාක්ෂණය කියන්නේ වගාවක අස්වැනු නෙලීමෙන් පස්සේ මෙම භෝග පිරිසිදුව සෞඛ්‍යාරක්ෂිතව කල් තබා ගන්න පුළුවන් විදිහට අසුරා තැබීම තමයි අපි මේ පසු අස්වනු තාක්ෂණය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ භෝගවල එමෙතන අස්වැන්නේ ගුණාත්මක බව රැකෙන විදිහට පිරිසිදු කරලා
සෞඛ්‍යාරක්ෂිතව කල් තියා ගන්න පුළුවන් විදිහට ඇසිරීම තමයි අපි පසු අස්වනු තාක්ෂණය කියලා කියන්නේ. දැන් අපේ රටේ මේ පසු අස්වනු තාක්ෂණයක් තරම් නොමැතිකම නිසා විශාල වශයෙන් කෘෂි භෝග අපතේ යෑමක් සිදු වෙනවා. ඔයගොල්ලෝ පොලකට ගියොත් බලා ගන්න පුළුවන් කොච්චර එළවලු වර්ග කුණු වෙලා අපතේ යනවාද කියලා. දැන් නුවර එළියේ ඉඳලා කැරට් මේ ලීක්ස් වගේ ඒ එළවලු වර්ග එන්නේ තාමත් ගෝණිවල අසු. මිටි බැඳලා එක්ක ගෝණිවල අහුලා එවන්නේ. එම කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත බවක් නැහැ. නමුත් සමහර රටවල මේ පළතුරු වර්ග සහ අනෙකුත් දේවල් ඉතා හොඳින් මේ පසු අස්වනු තාක්ෂණයේ භාවිතයෙන් ලෝකයේ විවිධ රටවලට පවා ප්‍රවාහනය කරනවා. හොඳම උදාහරණය ඇපල්. මිදි. කොච්චර දුරක ඉඳලා දෙන්නේ පොඩ්ඩක්වත් තැලෙන්නේ පොඩි වෙන්නේ නැති විදිහට ඉතාලම සෞඛ්‍ය ආරක්ෂිතව ඒගොල්ලෝ අසුරලා එවනවා. ඒ නිසා මේ පිළිබඳ අපි මේ පසු අස්වනු තාක්ෂණය පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන. මේ හරිත සංකල්පයට අනුව කෘෂිකර්මාන්තය සිදු කිරීම. ඊළඟට අපිට තියෙන මේ හරිත සංකල්පය යටතේ අපි කතා කරනවා මේ අපි දන්නවා මේ රසායනික ද්‍රව්‍ය දිනදා ජීවිතයේදී අපි ගොඩක් භාවිතයට ගන්නවා. විවිධ රසායනික ද්‍රව්‍ය. මොනවටද මේවා ගන්නෙ? ආහාර රසකාරක විදියට, වර්ණකාරක විදියට, ඒ වගේම ඖෂධ, ඒ විදියටම විස බීජනාශක, රූපලාවන්‍ය ද්‍රව්‍ය, ආලේපන තීන්ත, ශෝධනකාරක. ඒතර මෙන්න මේ කියන රසායනික ද්‍රව්‍ය අපි එදිනෙදා ජීවිතයේදී බහුල ලෙස භාවිතයට ගන්නවා. මොනවද? ආහාර වලට එකතු කරන ද්‍රව්‍ය, ඒ කියන්නේ වර්ණකාරක, රසකාරක වගේ දේවල්. ඒ වගේම ශෝධනකාරක, රෙදි සේදීම සහ අනෙකුත් ශෝධන කටයුතු සඳහා භාවිත කරන ද්‍රව්‍ය. ෂැම්පූ වර්ග, ශෝධන කුඩු වර්ග, ඒ වගේම ඖෂධ. දැන් අපි වෛද්‍යවරු නියම කරන ඖෂධක් තියෙනවා. වෛද්‍යවරු නියම කරන්නේ නැතුවත් අපි යමාර ඖෂධ ගන්නවා. දැන් පැරසිටමෝල් වගේ, පෙනඩෝල් වගේ අපි වෛද්‍ය නිර්දේශයක් නැතුව වුණත් අපි අරගෙන විවිධ මේ විදිහට අපි භාවිතයට ගන්නවා. සමහර අය සමහර ඖෂධ එක සැරයක් වෛද්‍යවරයා නිර්දේශ කරාට පස්සේ ආපහු ඒ රෝගය හැදුනම ඒ බෙහෙත් තුණ්ඩුව ගෙනහිල්ලා ෆාමසි වලින් මේව අරගෙන බොත්. ඒතර මේ ඖෂධ භාවිතයත් අපේ සමාජයේ ඉතා හානිකර විදිහට සිදු වෙනවා. ඒ නිසා මම කතා කරන්නේ මෙන්න මේ රසායනික ද්‍රව්‍ය භාවිතයේදී මිනිසාට ඇති වෙන්න පුළුවන් හානිකර බලපෑම. එහෙමනම් හරිත සංකල්පයට අනුව මේ රසායනික ද්‍රව්‍ය කොහොමද අපි භාවිතයට ගන්න කියලා අපි බලමු. මේ රසායනික ද්‍රව්‍ය අපි භාවිතයෙන් පස්සේ පරිසරයට නිකුත් වෙනවා. පරිසරයට නිකුත් වුණාම මොකද හුඟක් මේ රසායනික ද්‍රව්‍ය කෘත්‍රිමව නිපදවනවා. සංශ්ලේෂණය කරනවා. මේවා වියෝජනයේ නොවි පරිසරයේ දිගු කාලයක් රැඳිලා තියෙනවා. මේවා ආහාර දාම ඔස්සේ ගමන් කරලා ශාක මගින් උරා ගන්නවා. උරාගෙන ශාක මගින් වෙනස් සතුන්ට එන්නත් පුළුවන්. ඒ වගේ මේ සත්ව ආහාර අපි අනුභව කිරීමෙන් අපේ ශරීර වලටත් මේ වෙනවා. ඒ ශාක කොටස් අපි ආහාර ගැනීමෙනුත් අපිට මේ රසායනික ද්‍රව අපේ ශරීරගත වෙලා අපිට නොයෙකුත් හානිකර තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර ඖෂධ වෛද්‍ය නිර්දේශයන්ට අනුකූල නොවන ලෙස අපි සමහර ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීම නිසා අපේ ශරීරයේ ඒ ව්‍යාධි ජනකයින්ට ලෙඩ රෝග සාධන ක්ෂුද්‍ර ජීවීන්ට එරෙහිවයි මේවා ගන්නෙ. මේක වෛද්‍ය නිර්දේශයකින් තොරව අධිමාත්‍රාවලින් හෝ දිගින් දිගටම ගැනීමෙන් ඒ ඖෂධ වලට ප්‍රතිජීවක ඖෂධ වලට ප්‍රතිරෝධී ව්‍යාධි ජනකයන් නිර්මාණය වෙන්න පුළුවන් අපේ දෙහි. එහෙම වුණොත් අපිට මේ ප්‍රතිජීවක ඖෂධ මගින් එම ක්ෂුද්‍ර ජීවීන් විනාශ කරගන්න බැරි වෙනවා. එහෙම වුණොත් අපිට ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න බැරි වෙනවා. නිසා ඖෂධ ගැනීමේදී අපි හුඟක් සැලකිලිමත් වෙන්න ඕන. ඒකෙන් අපිට හානිකර ප්‍රතිඵල ඇති වෙනවා. මොකද ප්‍රතිරෝධී ව්‍යාධි ජනකයින් නිර්මාණය වෙන්න පුළුවන්. අනිත් එක තමයි සමහර රසායනික ද්‍රව්‍යයන් පරිසරයට එකතු වෙනවා. මේ රසායනිකයන් අපේ ශරීරයේ නිපදෙන හෝමෝන වලට සමාන හෝමෝන අනුකාරක විදිහට ක්‍රියා කරනවා. දැන් අපි උදාහරණයක් ඉදිරියට ගත්තොත් අපේ තියෙනවා වර්ධක හෝමෝන. අපේ දේහයේ වර්ධනය පාලනය කරන හෝමෝන. සමහර විට මේ කෘෂිකර්මාන්තයේදී භාවිත කරන සමහර රසායනිකයන්, ඒ වගේම සත්ව පාලනයේදී භාවිත කරන සමහර රසායනිකයන් හෝමෝන වල අනුකාරක විදිහට ක්‍රියා කරනවා.
මේවා ආහාර දාමෝස්සේ අපේ දේහයට ඇතුළු වීමෙන් අපේ ශරීරයේ හෝමෝන අසමතුලිතතාවය නැති වෙන්න පුළුවන්. ඒ හෝමෝන අසමතුලිතතාවය නැතිවීම නිසා හිස කෙස් යෑම, ඒ වගේම අකලට කෙස් පැසීම වගේ දේවල් සහ වෙනත් ඊටත් හානිකර දේවල් අපේ ශරීරයට ඇති වෙන්න පුළුවන් මේ හෝමෝන අසමතුලිතතාව නිසා. ඒ වගේම මේ රසායනික ද්‍රව්‍ය පරිසරයට එකතු වීමෙන් පරිසරයේ ඉන්න ස්වාභාවික සුද්ධජීවී ගහණය විනාශ වීමෙන් පසේ සිදුවන ද්‍රව්‍ය චක්‍රීකරණයට බාධා පැමිණෙන්න පුළුවන්. ඒ කියන්නේ මැරුණු ශාක හා සත්ව කොටස් දි รา පත් කරන වියෝජනයට ලක් කරන සුද්ධජීවීන් විනාශ වීමෙන් මේ රසායනික ද්‍රව්‍ය නිසා පරිසරයේ ද්‍රව්‍ය චක්‍රීකරණය අඩාල වෙන්න පුළුවන්. ඒ කියන්නේ පරිසරයේ සමතුලිතතාව බිඳිලා යන්න පුළුවන්. එතකොට මේ සඳහා අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? මේ රසායනික ද්‍රව්‍ය භාවිතයේ මගින් නැතිවන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග විදියට අපිට මෙන්න මේවා සලකන්න පුළුවන්. කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර පරිභෝජනය නොකිරීම. එහෙම නැත්නම් අවම කිරීම. මම හිතන්නේ දූල පුතාලා හුඟක් වෙලාවට මේ කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර වලට ඇලුම් කරනවා. අර ඒ වගේ මම කො මේ රසකාරක සමහර ඒවා හෝමෝන අනුකාරක විදිහට ක්‍රියා කරන්න පුළුවන්. අපේ ශරීරයට ඉතාම හානිකර බලපෑම් ඇති කරන්න පුළුවන්. ඒ නිසා ඔන්න මේ රසායනික ද්‍රව්‍ය භාවිතය මගින් ඇතිවන අහිතකර බලපෑම් අවම කර ගැනීමට ගන්න පුළුවන් එක ක්‍රියාමාර්ගයක් තමයි ඒක අපිට ලේසියෙන් කරන්න පුළුවන් කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර පරිභෝජනය අවම කිරීම. ඊළඟ එක රසකාරක වෙනුවට දේශීයව කුළුබඩු රසකාරක ලෙස භාවිත කිරීම. මොනවද මේ දේශීය කුළුබඩු රසකාරක විදිහට භාවිත කරන්න පුළුවන්? ඉඟුරු, සුදු ලූණු, රම්පේ, කරපිංචා වගේ දේවල්, කරාබු නැටි, එන්සාල්, මෙන්න මේ වගේ දේවල් අපිට ඒ කෘත්‍රිම රසකාරක වෙනුවට භාවිත කරන්න පුළුවන් ස්වාභාවික රසකාරක. එහෙනම් රසකාරක වෙනුවට දේශීය කුළුබඩු භාවිත කිරීමෙන් අපිට මේ රසායනික ද්‍රව්‍ය මගින් ඇති වෙන්න පුළුවන් හානිකර බලපෑම් අවම කරගන්න පුළුවන්. විස බීජ නාශක, ඒ කියන්නේ කෘත්‍රිම විස බීජ නාශක වෙනුවට අපිට භාවිත කරන්න පුළුවන් කහ පෙරුම් කායන් වගේ ස්වාභාවික මේ විස බීජ නාශක. ආදි කාලේ නම් මේ පෙරුම් කායන් කියන එක භාවිත කරා. පැපල රෝගය හැදුනොත් ගෙදර කාට හරි පෙරුම් කායන් ගෙනල්ලා රෙදි කඩක බැඳලා අතේ බැඳලා තියෙනවා. ඒතර අනිත් අය මේ රෝගෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. ඒක වෛරස් වලින් අපිට ආරක්ෂා වෙන්න පුළුවන් ස්වාභාවික මේ විස බීජ නාශක. මොනවද? පෙරුම් කාය. ඒකම ඔයගොල්ලෝ දැකලා ඇති කහදියර. කහදියරත් භාවිත කරන්නේ ස්වාභාවික විස බීජ නාශකයක් විදියට. ඒ වගේම රසායනික ද්‍රව්‍ය විදිහට භාවිත කරන බොහෝමයක් අද විශේෂයෙන් ගැහැණු දරුවන් රූපලාවන්‍ය ද්‍රව්‍ය. මේ රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතයෙන් ඒ රූපලාවන්‍ය ද්‍රව්‍ය රසදිය ඊටම හානිකර සමහර ඔය සැලිසිලික් ඇසිඩ් වගේ අම්ල වර්ග තියෙන්න පුළුවන්. ඒවයින් හැම පිලිස්සීම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් මේ රූපලාවන්‍ය ද්‍රව්‍ය විදිහට ස්වාභාවික ද්‍රව්‍ය භාවිත කරන්න පුළුවන් අපිට. ඒ තමයි ඇත්තෝර, කහ, හඳුන්, මීපැණි වගේ ස්වාභාවික දේ. දැන් අපිට තියෙන්නේ මේ හරිත සංකල්පයට අනුව ගොඩනැගිලි ඉදි කිරීම සම්බන්ධයෙන් කතා කරන්න. මේ හරිත සංකල්පයට අනුව ඉදි කරන ගොඩනැගිලි වලට අපි කියනවා හරිත සංකල්ප ගොඩනැගිලි කියලා. එතකොට මේ හරිත සංකල්ප ගොඩනැගිල්ලක් කියලා කියන්නේ හරිතාගාර වායු විමෝචනය අවම වන හෝ හරිතාගාර වායු විමෝචනය අවම වන හෝ හරිතාගාර වායු විමෝචනය වළක්වන ලෙස ඉදිකරන ලද ගොඩනැගිල්ල. සාමාන්‍යයෙන් හරිතාගාර වායු විමෝචනය වළක්වන්න නම් හුඟක් අමාරුයි. නමුත් මේක අවම කරන විදියට ඉදිකරපු ගොඩනැගිල්ලක් තමයි අපි හරිතාගාර ගොඩනැගිල්ලක් කියලා කියන්නේ. එතකොට හරිතාගාර වායු විමෝචනය වළක්වන හෝ එය අවම කරන ලෙස ඉදිකරන ලද ගොඩනැගිල්ලකට අපි කියනවා හරිතාගාර ගොඩනැගිල්ලක් කියලා. එතකොට හරිතාගාර ගොඩනැගිලි අපි අර පළවෙනි ටියුට් එකේදී මම ප්‍රශ්නයක් විදිහටත් දුන්නා. මේ වැනි හරිතාගාර ගොඩනැගිලි ලෝකෙ පුරා තියෙන හරිතාගාර ගොඩනැගිලි සම්බන්ධයෙන්.
මෙතන හරිතාගාර ගොඩනැගිලි ඉදිකිරීමේදී මෙන්න මේ කරුණු පිළිබඳ අපි සැලකිලිමත් වෙන්න ඕන. ගොඩනැගිලි පරිශ්‍රය තුළ උපරිම ශාක වැස්මක් පවත්වා ගැනීම. ගොඩනැගිලි පරිශ්‍රය තුළ උපරිම ශාක වැස්මක් පවත්වා ගැනීම, පිරිසිදු වාතාශ්‍රය ලැබෙන ලෙස දොර ජනෙල් සහ කවුළු ඉදිකිරීම. දැන් මට මේ වෙලාවේ මතක් වෙනවා යාපනයේ ප්‍රදේශයේ තිබිලා තියෙන හුඟක් ඈත අතීතයේ මේ වායු කියන්නේ ස්වාභාවික ලෙස වායු සමීකරණය කරන ලද මේ චිත්‍රපට ශාලාව. දැන් මේ පිරිසිදු වාතාශ්‍රය ලබා ගැනීමට හැකි දොර ජනෙල් සහ කවුළු තිබීම අපිට දකින්න පුළුවන් හුඟක් පැරණි පන්සල්වල මෙන්න මේ ක්‍රමය අනුගමනය කරලා තියෙනවා. ඒ පන්සලේ බණ මඩුව එහෙම නැත්නම් බණ කියන ශාලාවේ වහල ස්තර කීපයකට සකස් කරලා තියෙන්නේ. මේ ඉහළින්ම වහල ඉහළින් තියෙන වහල ස්තරේ ඊට පස්සේ තව තට්ටුවක තියෙනවා වහලක් ගහලා මැද කවුළු ඉතුරු කරලා තියෙනවා. ඒ වගේම වටේටම තියෙන ධර්මශාලාවල මේ කවුළු. එතකොට බණ අහන්න එන පිරිස මගින් වාතය රත් වෙනවා. ඒගොල්ලෝ පිට කරන ප්‍රශ්වාස වාතය නිසා මේ වාතය ඉහළට ගිහිලා ඒ වහලේ තියෙන හිඩැස් වලින් ස්තර වලින් වාතය පිට වෙනවා. පහළ ප්‍රදේශයේ කවුළු ගොඩක් ඉදි කරලා තියෙනවා. ඒ කවුළු තුලින් සීතල වාතය ඇතුල් වෙනවා. ඉතින් මෙන්න මේක ඇත්තටම එමනම් මේ හරිත සංකල්පයට අනුව ගොඩනැගිලි ඉදි කිරීම අපේ ආදි මුතුන් මිත්තන් කරලා තියෙනවා. ඒතර මෙන්න එනම් සැලකිලිමත් වෙන කාරණේ අනිත් එක අපද්‍රව්‍ය ප්‍රමාණය අවම වන පරිදි ද්‍රව්‍ය කළමනාකරණය කිරීම. ඊළඟ එක බල ශක්තිය කාර්යක්ෂම ලෙස පරිභෝජනය කිරීම. ඊළඟ එක ඉදි කිරීමේදී හැකිතාක් ස්වාභාවික ද්‍රව්‍ය භාවිත කිරීම. නඩත්තු පිරිවැය අවම කිරීමට සුදුසු නිවාස සැලසුමක් තිබේ. ස්වාභාවික ආලෝකය හොඳින් ලබා ගැනීමට හැකි ලෙස සැලසුම් කිරීම. මෙන්න මේ ක්‍රියාමාර්ග. දැන් ඇත්තට මේ කරුණු ටික පෙළ පොතේ තියෙනවා. ඔයගොල්ලෝ මම මේ ප්‍රශ්නයක් විදියට කිව්වේ. ඒ කියන්නේ බලමු අපි ඊළඟට අපිට ඉතිරි වෙලා තියෙන ප්‍රවාහන කටයුතු වල සම්බන්ධයෙන් කතා කරමු. මොනවාද ප්‍රවාහන කටයුතු? එතකොට හරිත ප්‍රවාහනය. හරිත ප්‍රවාහනය කියලා කියන්නේ හරිතාගාර වායු විමෝචනය අවම වන ලෙස ප්‍රවාහන කටයුතු සිදු කිරීම. දැන් මේ වෙනකොට අපි දන්නවා විශාල වශයෙන් මේ ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්න වාහන තුම්රිය, බස් රථ, මෝටර රථ, මෝටර් සයිකල් වගේ දේවල් මේකේ විශාල හරිතාගාර වායු ප්‍රමාණයක් මේ පරිසරයට මුදා හරිනවා. ඒ නිසා මේ හරිත සංකල්පයට අනුව ප්‍රවාහනය කටයුතු පවත්වාගෙන යෑම එහෙම නැත්නම් හරිත ප්‍රවාහනය කියලා කියන්නේ හරිතාගාර වායු විමෝචනය අවමවන ලෙස ප්‍රවාහන කටයුතු සිදු කිරීම. ඒ සඳහා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තමයි තනි පුද්ගල වාහන භාවිතය සීමා කිරීම. අනිත් එක තමයි හැකිතාක් පයින් ගමන් කිරීම, ඒ වගේම මේ පාපැදි වලින් ගමන් කිරීම. ඒ වගේම ඇල මාර්ග, ගංගාවල් ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගැනීම. ඒ ජල පහරත් එක්ක ඒ ජලයේ චාලක ශක්තිය යොදාගෙන ප්‍රවාහන කටයුතු සිදු කරන්න පුළුවන්. දැනටත් ඔය කැලණි ගඟ ආශ්‍රිතව මේ මොරටු ප්‍රදේශයට මේ දැවදඬු ප්‍රවාහනය කරනවා මේ කැලණි ගඟ යොදාගෙන. එතකොට ඉන්ධන වැයවීමක් එතෙන්දී සිදු වෙන්නේ නැහැ. අනිත් එක තමයි සූර්ය කෝෂ හෝ විදුලි කෝෂ මගින් වාහන ධාවනය කිරීම. ඒ වගේම දෙමුහුම් වාහන හයිබ්‍රිඩ් කියලා අපි කියනවා. කියන්නේ පෙට්‍රල් භාවිතය අඩු කරලා මේ විදුලි බලයෙන් ධාවනය වෙන වාහන. සමහර ඒවා තියෙන සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රික් වාහන, ලීෆ් වගේ කියන වාහන සම්පූර්ණයෙන් විදුලි බලයෙන් ධාවනය වෙන. ඒතකොට හරිතාගාර වායු විමෝචනයක් සිදු වෙන්නෙම නැහැ. ඒතකොට මෝටර රථ හැම එකක්ම මේ විදියට විදුලි බලයෙන් ධාවනය කරන්න පුළුවන් නම් ඒ මෝටර රථ මගින් සිදුවන හරිතාගාර වායු විමෝචනය බිඳුවටම අපිට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි චීන වගේ රටවල සූර්ය කෝෂ මගින් ධාවනය වන මේ ත්‍රිරෝද රථ නිපදවලා තියෙනවා. දහවල් කාලයේදී ඒ ත්‍රිරෝද රථය ධාවනය කරන ගමන්
ඒකේ වහලේ සවි කරලා තියෙන සූර්ය පැනලය චාර්ජ් මේ මගින් නිපදවන විදුලිය මගින් ඒකේ තියෙන කෝෂ ආරෝපණය වෙනවා. ඒ ආරෝපණය වෙන කෝෂ මගින් රාත්‍රී කාලයටත් මේ ත්‍රිරෝද රථ ධාවනය කරන්න පුළුවන්. ඒ නිසා මේ හරිත ප්‍රවාහනය කියලා කියන්නේ එතකොට හරිතාගාර වායු විමෝචනය අවම වන ලෙස ප්‍රවාහන කටයුතු භාවිතය කිරීම. දැන් එතකොට මේ ඔගොල්ලෝ දැකලා ඇති පාරේ යන සමහර බස් රථ නිකන් රොකට් යනවා වගේ ලොකු ශබ්දයක් දාගෙන මේ වාහනේ යනවා. ඒ වගේ සවි කරලා තියෙන එන්ජිමේ කාර්යක්ෂමතාව වැඩි කරන ටෝබෝ එන්ජිම. මොනවද ටෝබෝ එන්ජින්? සමහර අලුතෙන් නිපදවන මෝටර රථවල මේක තියෙන මේ තාක්ෂණේ ටෝබෝ එන්ජින් තාක්ෂණය. මේ ටෝබෝ එන්ජින් තාක්ෂණයේදී ඉන්ධන දහනය ඉතාම කාර්යක්ෂමයි. මොකද ඉන්ධන දහනයට අවශ්‍ය කරන වාතය දෙන්නේ සම්පීඩනය කරපු වාතය. තෙරපපු වාතය තමයි දෙන්නේ. මේතකොට ඒ ඉන්ධන දහනය ඉතාම කාර්යක්ෂම වෙනවා. පූර්ණ දහනයක් සිදු වෙනවා. හැබැයි සම්පීඩිත වාතය භාවිත කිරීම නිසා ඉන්ධන දහනයේදී මේ ටෝබෝ එන්ජින් වල කාබන් ඩයොක්සයිඩ් වලට අමතරව විශාල නයිට්‍රජන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පිට වෙනවා. ඒතර මේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් පිට වෙනවා කියන්නේ ඒක හරිතාගාර වායුවක් විදිහට ක්‍රියා කරන නයිට්‍රජන් ඩයොක්සයිඩ්. ඒ නිසා විශාල නයිට්‍රජන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් වායු වලට මුසු වෙනවා. ඒ නිසා මේ ටෝබෝ එන්ජින් භාවිතය හරිත සංකල්පයට පටහැනි. දැන් දූල පුතාලට පැහැදිලි ඇති මං හුඟක් වේගෙන් මේක කියාගෙන ගියේ මේ ඔගොල්ලෝට නැවත පන්ති ආරම්භ වුණාම මේ පාඩම නැවත වතාවක් මං ඔගොල්ලෝ පැහැදිලි කරනවා සාරාංශ වශයෙන් කරනවා. ඒ නිසා මේ හරිත සංකල්පය කියන පාඩම පෙළ පොතත් අවුල් කරගෙන ඔගොල්ලෝ පුළුවන් තරම් මේ මගේ වීඩියෝ එකටත් සවන් දීලා තේරුම් ගන්න උත්සාහ කරන්න. ඊට පස්සේ පෙළ පොතේ තියෙන අභ්‍යාස මාලාව ඔගොල්ලෝ හැම කෙනෙක්ම උත්තර ලියලා නැවත පන්තියට එනකොට ඒක අරගෙන එන්න. ඒතර මට පුළුවන් කෙටි කාලයක් තුල එක දවසකදී වගේ මේ හරිත සංකල්පය කියන පාඩම ඔගොල්ලන්ට නැවත පුනරීක්ෂණය කරන්න. ඒතර ඔගොල්ලන්ට තියෙන ගැටලු මොනවා හරි තියෙනවා නම් ඒ ගැටලු ලියාගෙන එන්න. එහෙම නැත්නම් අපේ ගෲප් එකට යොමු කරන්න. මේ යොමු කරා ඉදිරිපත් කරාම මට ඔගොල්ලන්ට පිළිතුරු සපයන්න පුළුවන්. අපිට ඊළඟ දවසේ තියෙන මේකේ ඊළඟ වීඩියෝ එකෙන් මම ඉදිරිපත් කරන ඔයගොල්ලන්ට තරංග පරාවර්තනය හා වර්තනය 14 වෙනි යුනිට් එක අපි ඊළඟ වීඩියෝෙන් ඉදිරිපත් කරනවා. ඒ නිසා පුළුවන් තරම් පුතේ මේ පෙළ පොත හවුල් කරගෙන මේ මගේ දේශනයත් අහුම්කන් දීලා ඒ වගේම මේ පාඩමේ පළවෙනි කොටස මම ප්‍රශ්නාවලියක් විදිහට දුන්නා. ඒ දෙකම භාවිතයට අරගෙන පෙළ පොතත් හවුල් කරගෙන ඔගොල්ලෝ මේ පාඩම තේරුම් ගන්න උත්සාහ කරන්න. හොඳට මතක තියාගන්න නැවත පන්තියට ඔයගොල්ලෝ පැමිණියාම මේ පාඩම නැවත වතාවක් මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා. ආයිබෝවන්.